අයිබෝන් ඔන්න අලුත් දවසක ආපහු බෙට්ටොත් එක ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඕනේ ඉන්නවා වෙනද වගේම අපිත් එක්ක ඉතින් අපි කතා කරා මීට කලින් සතියක කතා කරා කොයි ගැන, කොයි ෆිෂ් ගැන, ජපනීස් කොයි ගැන. ඊට පස්සේ ලංකාවේ අපේ කට්ටිය ගැනයි මේගොල්ලෝ අතර වෙනස. මේගොල්ලන්ට අවශ්‍ය දේවල් මොනවාද, පරිසර සාධක මොනවාද, මේගොල්ලෝ හරියට හදන්න පුළුවන් දේවල්. ඉතින් ඊට පස්සේ අද දවසේදී අපි ඔයගොල්ලෝ පොරොන්දුවක් දීලා තමයි එදා දවසේ ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවේ. කොහාපු කියන ලෝකේ ජනප්‍රියතම කොයි ෆිෂ් ලගෙන් එක වෙරයිටි එකක් තමයි කොහාපු කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ගැන සම්පූර්ණයෙන්ම අද අපි කතා කරනවා කියන එක. ඉතින් රුවන අයිබෝන් අද පිළිගන්න බෙට්ටොත් එකට ඉතින් කතා කරමු අද. කවුද මේ කොහාපු? කොහොමද මේ කොහාපු නම ආවේ? කොහාපු වෙරයිටිස් තවත් තියෙනවද? ඉතින් කියන්නකො මුලින්ම මේ කොහාපු කියන එක කෙනා දැන් කොහාපු කියන්නේ කොයි ජනප්‍රිය කෙනා. ජනප්‍රියම කියන්නේ අශාන් කොහාපු තමයි the mother of all koi කියලා කිව්වොත් වැරදි කියලා මම හිතනවා. මොකද අර කිව්වා වගේ අර පරණ සතියේ ඉංග්‍රීසි මම පැත්තේ කිව්වා අර koi begins with කොහාපු and it ends with කොහාපු. මොකද එයාගේ ජීනම් එක හැමෝගෙම තියෙනවා. අසාලි වේවා, උත්සුලි වේවා, කොයි කොතනක හරි කැලලක තියෙනවා. අන්තර්ගතය. so කොහාපු කියලා කියන්නේ කොහාපු මුලින්ම මොනවාද පටන් ගත්තේ එක මාගොයි කෙනෙක්ගේ අවුරුදු 150කට කලින් තනිකර තැමිලි. දැන් සිංහල වහරින් කියන නැත්නම් නැත්නම් ජපන් වහරින් කිව්වොත් හී ප්ලේට් එක තමයි තියෙන්නේ තනිකර. බෙනි මොකද ඒකට කියන්න පුළුවන් බිනිගොයි කියලා. බිනිගොයි කියන්නේ අවුරුදු 150කට කලින් තනිකර තැමිලි මාළු සුදු සම්පූර්ණයෙන්ම තැමිලි. so ඒ මාළුවෙන් තමයි මාළුවෙන් තමයි අර බ්‍රීඩර්ගේ විෂන් එකයි යා දැකලා සුදු ඔරෙන්ජ් ශිරෝජි ක්‍රීපින් එනවා දැකලා ඒ මාළුව ඉන්වයිට් කරලා ඒ ජපනීස් බ්‍රීඩර්ගේ තිබ්බ කියන්නේ හිරෝයිසාන් තමයි මුලින්ම කොහොපු නියමද හිරෝයිසාන් තමයි කොහොපු බ්‍රීඩ් කරේ මුලින්ම රෙකෝඩ් වෙලා තියෙන්නේ අවුරුදු 250කට කලින්. so ඉතින් එයාගේ දැක්ක විෂන් එක තමයි මේ අද වෙනකන් මේ කොහොපු කියන වෙරයිටි එක තමයි ඉතින් ඔය යන්නේ. ඉතින් කොහොපු කෙනෙක් නැත්තම් ඉතින් කොයිලත් නැහැ කියලා කියන්න පුළුවන් ලෙවල් එක තමයි දැන් ඉන්නේ. දැන් ඔයාලට තියෙන දැනුම ලංකාවේ කොයිල අලෙවි වෙනවනේ. ඔව්. වැඩියෙන් මේක කොහොපු. ඔව්. වැඩියෙන්ම මොකද වැඩියෙන්ම කියනවා අර ඒ පැත්තෙන් ගත්ත ජනප්‍රියම කොයි අයිල කොහොපු කියලා කියන්න පුළුවන්. මොකද හැමෝම දන්නේ කොහොපු red and white fish. ඉතින් right එක තමයි. දැන් මේගොල්ලෝ ගැන කතා කරාම අපි මේ කලින් සතියක කතා කරා මේන් ෆිෂ්ලා තුන් දෙනා කොයිලා ඉන්නේ. ගොසන්කි කියන එක. එතකොට ඒකට අයිති වෙන එක්කෙනෙක් තමයි කොහොපු. අනිත් එක්කෙනා සංකි, අනිත් එක්කෙනා ෂෝව. එතකොට දැන් අපි කලින් සතියේක පෙන්නුවා ෂෝව සහ සංකි කියන්නේ කවුද කියලා අපි දැන් ඔයගොල්ලෝ පෙන්නන්න. ඒත් එක්කම දැන් මේ තුන් දෙනා එන්න කතන්දරයක් තියෙනවා. ඉතිහාස කතාව. පොඩ්ඩක් අපි කියමු. මේ කට්ටිය එන්නේ ඉතිහාස කතාව කියන්නේ අශාන් දැන් කොහපුලාගේ තියෙනවා ಜಾති 6ක් විතර දැන් වෙරයිටිස් කියන්නේ කිව්වොත් ඒ කට්ටියගේ පැටර්න් එකෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කෙලින් for example මියායිලා ඉනිසුමා කියන ස්ටයිල් එකේ කොයි කෙනෙක් ඉනිසුමා කියන්නේ lightning bolt. ඒ කියන්නේ අකුණු අන්න ඒ වගේ පැටර්න් එකකට තමයි යාගේ තියෙන්නේ. ඉනිසුමා ජපාන් වලින් ඉන්න පොඩක් අමාරුයි. so ඒකේ ඉන්න ඒ වගේ තමයි. දැන් මෙයාගේ මෙන්න මෙතන ජොයින්ට් වුණා නම් මෙතන මෙයාගේ අමුතු ඩිසයින්. එතන ඒක සමහරක් වෙලාවට මේකට ජොයින් වෙයි. ජොයින් වුණාම ඒක කෙලින්ම 100% ඉනිසුමා තමයි පැටර්න් එක. එතකොට නින්දන්, සන්ඩන්, ලන්ඩන් කියලා තියෙනවා කොහපු. ඒ කියන්නේ මාළුවා කොහපු red and white but ඒකට පැටර්න් එක කියන්නේ ස්ටෙප්ස් වලින්. දැන් මොනවාද සන්ඩන් කියලා කියන්නේ 3 steps. 3 steps. දැන් මේකට කොහපු කෙනෙක් කියන්නේ මේ තැඹි පාටකට. ඒ කියන්නේ බිනීකට කියන්නේ key patch එකක් කියලා. key patches. දැන් key patches කොච්චරද එකද පහද කියන එක එක කියලා කියන්නේ tip on heat කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කෙලිම තනි එකක් බ්‍රේක් වෙලා නැහැ කොහෙවත්. දැන් මෙයාගේ එහෙම නෙමෙයි. මෙයාගේ ස්ටෙප්ස් තියෙනවා. ස්ටෙප්ස් 1
මේ කැලේ එකයි ඊට පස්සේ මේ පැත්තේ තව එකක් තියෙනවා මෙතන මැද එකයි තුනයි ඒ කියන්නේ මේ කැඩෙන විදියට වයිට් එකෙන් සෙපරේට් වෙලා තියෙන එක ඒ සිරෝසි වලින් සෙපරේට් වෙලා තියෙනවා මේ ඒකෙන් තමයි කොහාපු කියන්නේ කොහා වර්ගල කීපයකට කියන්නේ පැටර්න්ස් පහකට විතර බෙදෙනවා 6යි ටැන්චෝ එකත් එක්ක ටැන්චෝත් අයි තියෙන්නේ කොහාපෝ කියන ආගම තමයි ටැන්චෝ ඇවිල්ලා දැන් එහෙමයි අශාන් ටැන්චෝ කියවදින් දැන් මේ අපෙන් හොදින් සම්පූර්ණ ඇඟ සුදුයි ඔළුව විතර ටැන්චෝ ඒ කියන්නේ ටැන්චෝ දැන් අපි කතා කරන දෙකදී කොහාපු ගැන ඉතින් කොහාපු ගැන කතා කරනකොට මේ කලර් පැටර්න්ස් නැත්නම් මේ සුදු පාට වලින් බෙදිලා රතු පාට කෑලි තියෙන එක තමයි මේ වෙනස තියෙන්නේ මේ පහ ඇවිල්ලා හොඳම කියන්නේ එක්ස්ප්ලেইন කරන්න හොඳම විදිහේ හොඳ විදිහේ ලේසි විදිහේ එක. එතකොට දැන් ඒ බෙදීමත් එක්ක දැන් ඕක පහකට බෙදුනට පස්සේ කලර් ස්පොට් නැත්නම් රෙඩ් ස්පොට් බෙනි ස්පොට් වැඩි වෙන්න මේක ගාන වැඩි වෙන්නේ නැත්නම් අඩු වෙන්නේ නැති වෙන්නේ. ඇත්තටම එහෙම එකක් නෑ අසන්. කියන්නේ ස්පොට්ස් වැඩි වෙන එක කියන්නේ කී පැචස් වැඩි වෙන එක නෙමෙයි. ඇත්තටම පිටස් වලට ගාන වෙනස නෑ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මම දැනුවත් එහෙම එකක් නැහැ. බට් පහ තමයි මම දැකලා තියෙන උපරිම. පහක් තියෙන එක. කී පැචස් පහක්. ඒත් එක්කම කියන්න ඕනේ કોઈ ෂෝ එකකදී දැන් ඔකට කියන මට ඇත්තටම හරියටම මේක ජපනීස් ටර්ම් එක මම දන්නේ නැහැ. કોઈ කොහාපෝ කෙනෙක්ගේ මුළු මූණම රත් වෙලා තිබුණා ඒක ඩිස්ක්වොලිෆිකේෂන් එක. ඉතින් ඒකත් අර පහට අයිති වෙනවා. බට් ඒකෙන් ඒක එන එකක්. බට් මේ කම්පිටිෂන් එකකට දානවා නම් මේක ඩිස්ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. මේ මම සලකනවා රතු පාට දෙන්න. මොකද ඒ කට්ටිය කම්පිටිෂන් එකකට දානකොට අනිවාර්යෙන් බලන සාධක එකක් තමයි ඔඩෝම කියලා කියනවා. ඒ කට්ටිය ජපාන් ටර්ම් එකේ මේ කියන්නේ ටේල් බ්‍රේක් එකේ මේ කියන්නේ මෙතන තියෙන්න ඕනේ ක්ලීන්. ඒ කියන්නේ ඒ පැටර්න් එක ඉතින්ට යන්න කිරෝල්ඩම යන්න බෑ. ඒ කියන්නේ නහය උඩයි නහයෙන් අංගලක් වගේ මේ ටේල් එකේ ජොයින්ට් එකේ ඉඳන් ඇතුළට අංගලක් වගේ තියෙනවා. එතකොට තමයි මොනවාද ඒකට දැන් මේ ටේල් බ්‍රේක් එක ගාවකට තමයි කියන්නේ ඔඩෝම කියන්නේ. සෝ ඒක අනිවාර්යෙන් ගැටි බලනවා. සෝ මේ මොකද එතකොට නැත්තම් අර මොකද කොයි කෙනෙක් ජජ් කරනකොට අර මම කියවාගේ බොඩි ෂේප්, ස්කින් ක්වොලිටි and pattern කියලා තුනකට තමයි කඩලා මේවා කරන්නේ. බොඩි ෂේප් එක ගැන කතා කරොත් බොඩි ෂේප් එක අපකට ඇවිදිනවා ටික පොළවේ මේ ටික පඩේ ටික පිම්බිලා. ඒ කට්ටිය ඇත්තටම මේ මම දෙන්න එක්සැම්පල් එක ඒව ගොඩාක් කියන්නේ මම දැනුවත්ව මේ ඕගෝන් වරයිටිස් එක. තමයි අර ඔළුව ඇවිල්ලා මේ ඔළුව පොඩියට ඇවිල්ලා ඇඟ ලොකුවට එන්නේ. but at the same time ජම්බෝ ටෝසයි කියලා එනවා. ඒ කියන්නේ abnormal විදිහට පොඩි කාලේ ලොකු වෙලා. ඒ කට්ටියට ඔළුවේ උඩ හම්පයක් තියෙනවා. ඒ අය. so ඒකෙන් සාධකයක් තමයි කියන්නේ මේ මාළුව සෑහෙන ලොකු වෙන මාළුවෙක් කියලා බලපුවා. හම්පයක් තියෙනවා. so බලුවාම කියන්න පුළුවන් මේ මාළුව එතනින් මොනවාද සෑහෙන එක්සෙල් කරනවා. මොකද එයා abnormal විදිහට ලොකු වෙච්ච එක. ඒ කියන්නේ ජම්බෝ ටෝසයි කැටගරියට යන්න මම දැනුවත් 45 කියන්නේ 35-45 සෙන්ටිමීටර් තියෙනවා. 35 වලින් උඩ දෙක නීති තියෙනෝනේ මේ ජම්බෝ ටෝසයි කියලා සලකනවා. කැටගරි කියන්නේ අවුරුද්දක් ඇතුළත ඌ ඒච්චර ලොකු වෙලා තියෙනවා. 35 වලින් උඩ ඉන්නෝනේ. right. දැන් අපි පෞගි සතේ කිව්වානේ මේ අර මේගොල්ලෝගේ මේන් කැටගරි කියන්නේ. එතකොට අපි කියමු දැන් ඒකට කතන්දරයක් තියෙනවනේ. පොඩ ඒ කතන්දරයක් මතක් කරලා කියමු කොහොමද කොහාපුවානේ කොහොමද සංඛ්‍යාව කොහොමද ෂෝ ආවේ. කොහාපු සංඛ්‍යා ෂෝ කියන්නේ ආශා කොහාපු තමයි මුලින්ම ආවේ. ඒ කියන්නේ ඉස්සර ජපානයේ රූල් කරා රජවරු වගේ ලංකාවේ හිටියා වගේ රජවරු එම්පයර්ස්ලා හිටියා. ඉතින් එම්පයර්ස්ලාගේ පළවෙනි කෙනාගේ කාලේ තමයි මේ කොහාපු ඇවිල්ලා තිබුණේ. නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් කොහාපුට ඉතින් කොහාපු තමයි. but ඒ රජා ජනජගේ නම කොහාපු නෑ එයා මේ කට්ටිය කොහොමද මේ ජපනීස් කට්ටිය දාලා තියෙන නම තමයි කොහාපු. but ඊට පස්සේ ආව සංශෝකු කියලා ක්ලෑන් එකක්. ක්ලෑන් එකක් තිබ්බා. ඒ කියන්නේ එම්පරර්ස් වගේ හිටියා. එම්පරර් කෙනෙක් හිටියා. so එයාගේ අවුරුද්දේ තමයි සංඛ්‍යාව. ඊට පස්සේ අවුරුද්ද. so එතකොට එයාගේ හරියට ජපානයේ කියනකොට කතා කරන්නේ සංඛ්‍ය සංශෝකු කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ සංශෝකු කියන ඊර එකේ ඒගේ එම්පරර්ගේ කාලේ තමයි එයාව නිර්මාණය වෙලා තියෙන්නේ. so ඒකත් එක්කම මේ මොනවාද ෂුවත් එහෙමයි. ෂුව සංශෝකු මොකද අර එයාගේ මල්ලිගේ කාලේ තමයි ෂුව ආවිලා තියෙන්නේ. so එතකොට තමයි අර කියන්නේ ඒක තමයි මේ අර කතා කරා වගේ ගිය සතියේ top 3
ඒ කියන්නේ ඒ තුන තමයි සුපීරියම තුන් දෙනා කියලා සලකන්නේ. ඉතින් ඕක තමයි අපි ඔය කියන කතන්දරේ. ඔය මේ මේන් කැටගරි නැත්නම් මේ මේන් ෆිෂ්ලා තුන් දෙනා ගැන කියන කතන්දරේ. ඒතකොට දැන් අපි කතා කරගෙන ඉන්නේ මේන්ලි අවධානය යොමු කරන්නේ කොහා. ඒ කියන්නේ මේ රතුයි සුදුයි ෆිෂ්. මේගොල්ලෝ ජපානයේදී සමහරලාට කියන්න පුළුවන් කවුරු හරි මේගොල්ලෝ ජපානයේදී අපි YouTube වීඩියෝස් වලින් දකිනවා රෙමින් කිව්වොත් මේ රතු පාට ගොඩක් වැඩි. ඒතකොට දැන් මේ ලංකාවට ආවම පස්සේ මේ රතු පාට ටිකක් අඩුයි. ඒ අඩු වෙන්න හේතුවක් තියෙන ප්‍රධාන වශයෙන් ඒ අඩු වුණොත් ඉතින් අපි මොකක්ද මේ කරගන්න පියවර? ඇත්තටම කියන්න පියවර නැත්නම් ඇත්තටම කියන්න පියවරක් කියලා කියන්න අමාරුයි. තියනවලු කියලා කියන්න අමාරුයි. මොකද මමත් දන්නේ පුද්ගලයෙක් ඉන්නවා එයාත් ගෙනාවා කොහාකෝයේ එයාගේ වෙණි ඔක්කොම ගියා. ගිනාපුවා. දැන් ඒක ඒ කියලා හැම මාළුවටම එහෙම වෙනවා කියලා කියන්න බෑ. හැම කොහාකෝ කෙනෙක්ටම. බට් ලංකාවට ජපාන් වල මාළු ලංකාවට ගෙනාපුවම පාට යනවා කියන එක 160ක් විතර වෙන්නේ නැහැ. 60ක් 70ක් විතර වෙන්නේ නැහැ. හේතුව ඔයා හරි ඩීලර් කෙනෙක් හරි බ්‍රීඩර් කෙනෙක්ගෙන් හරි සප්ලයර් කෙනෙක්. most important thing. ඒ කියන්නේ අර මම කිව්වාගේ මම ගෙන්න මාළු quality එකේ acquire. චරිත තමයි මගේ මාළුම ගෙන්නන්නේ හැටි කරන්නේ. so එයාගේ මගේ trust එකක් තියෙනවා bond එකක් තියෙනවා. so ඉතින් මම එයාව trust කරනවා හොඳ කෙනෙක් ගෙනලා දෙනවා කියලා. so ඒ වගේම ඒ වගේ බැඳීමක් තියෙනවා. ඒකින්ද මම දන්නවා එහෙම stable unstable වෙන්නේ නැහැ කියලා. ඒක හුඟක් වෙලාවට වෙන්නේ මාළුවා stable වෙන්නේ. ඒ කියන්නේ breederගේ දැන් බ්‍රීඩර් කෙනෙක් අශාන් මාළුවෙක් බ්‍රීඩ් කරලා දැන් බ්‍රීඩ් කරපු ගමන් ඒ ෆස්ට් කල් එකෙන්ම දෙන්නේ නැහැ මාළුන්. එයා ඒක බ්‍රීඩ් කරනවා අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් බ්‍රීඩ් කරලා ඒ කලර් පැටර්න් එක يعني මේ බ්ලැක් නම් කියන්නේ ෂෝවා කෙනෙක් නම් සුමේ තියෙන්න ඕන තැන යාට ඕන තැන නම් ඉන්නේ. ඒක එයාට 100 පාරක් 10 පාරක් මිලියන පාරක් රෙප්ලිකේට් කරන්න පුළුවන් නම් පමණයි එයා ලෝකෙට දෙන්නේ. so අන්නේ වගේ මොකද නැත්තම් unstable මේ colors. ඉතින් ඒකෙන්ද මම එහෙම විශ්වාස කරන්නේ නැහැ colors යනවා කියලා. but ඒකෙන් නොයනවා කියන එක නෙමෙයි. එහෙම වෙච්ච අවස්ථා ලංකාවේ තියෙනවා. ඒතර color feed එක තිබුණා හරියනවා. color feed එකක් දෙන්න පුළුවන්. but color feed එකත් එහෙම දැන් අර color feed දෙන්නම් වාගේ දෙන්න බෑ. මේ color feed ගැන කතා කරලා ඉන්න සමහරක් කෙනෙක් කියන්න පුළුවන්. ඇර්ටිස්ට් නැතොස් කාසල දෙන්න color feed එක මේගොල්ලන්ට දෙන්න බෑනේ. බෑ. මොකද ඒක දෙන්න බෑ. මේ කොයිලට නම් කොයිලටම ආයෙත් කැමති තියෙනවා. සකේකාරී තමයි මගේ නම් රෙකමෙන්ඩේෂන් එක. but ඒක අර මම කිව්වා වගේ දේශසිත ඒක ගණන් සෑහෙන ඉන්න අධිකාරියින්ද මොකද ඒකින්ද අපිට කොපන්ස් දෙන්න පුළුවන් කට්ටියට. මේ ඉතින් සකේ මේ කලර් ෆීඩ් කරන මම දන්නේ මට කොපන්ස් එක්ස්පීරියන්ස් නැහැ. but සකේකාරී ඔය වැඩියෙන් දුන්නොත් මාළුවාගේ ඔළුව කහ පාටයි. ඒකෙන් කලර් ෆීඩ් වැඩි. එතකොට දැන් කහ පාට වුණාට පස්සේ ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න බෑ. ඒක මාළුව අපරාධයි. මොකද ඒතර මොන විදියකට දෙන්න ඕනේ මේ සකේකාරී කෙනෙක්. ඒක ඇත්තටම බ්‍රීඩර් කෙනෙක්ගෙන් අහුවොත් හරි කෙනෙක්ගෙන් වෙනස් වෙනවා. but මම නම් දෙන්නේ 70-30 තමයි මම දෙන්නේ. 70% growth 30% color. ඒ රේෂියෝ එකට තමයි මම දෙන්නේ. ඒක දෙන්නේ අර කම්පිටිෂන් එකක් ලඟ වුණා. එතකොට අපි කිව්වොත් දැන් කොහාපු සහ අපි ජෙනරල් කතා කරොත් කොයි ගැන අපි ටෝසා කෙනෙක්ට අපි කිව්වා මේ ශ්‍රීම්ස් දෙන්න ඕනේ කියලා. හැබැයි එතනින් එහාට කියන්නේ දැන් ලොකු වුණාට පස්සේ අවුරුදු 2-3 වුණාට පස්සේ සාමාන්‍ය දවසක් කීපාරක් නේ කන්න දෙන්න ඕනේ. මම ඇත්තටම දෙන්නේ අශාන් මම දවසට කියලා නෙමෙයි මම දෙන්නේ. මම කියන්නේ කී පාරක්ද කියන එක නෙමෙයි. මම දෙන්නේ දවසට දෙන්න ඕන ගාන තමයි මම දෙන්නේ. ග්‍රෑම් ගාන. මම දෙන්නේ කියන්නේ මේ කට්ටියගේ බර බලලා බර ඒකට අනුව මාළු කීයක් නම් කියලා බලලා පණ්ඩේ මල්ටිප්ලයි කරලා තමයි දෙන්නේ දවසකට. ඒ කියන්නේ for example දවසට 400 මනක් දෙනවා කෑම. ඒකෙන් 300 ග්‍රෑම් 300ක් ඇවිල්ලා growth 150ක් ඇවිල්ලා අද. ඒවල කෑම දෙන්නේ. ඒ සතියකාරී කියලා ඒ ඔය මාළුන්ට අශාන් අවශ්‍ය පෝෂක පදාර්ථ තියෙනවා. කාබෝහයිඩ්‍රේට් කොච්චරක් ඕනද, ෆැට් කොච්චරද, එතකොට ප්‍රෝටීන් කොච්චරද, ඒ ඔක්කොම. ප්‍රෝටීන් උනත් දැන් හරක් මස් වලින් ගන්න පුළුවන් ප්‍රෝටීන්, එතකොට ඕන රතු මසකින් ගන්න පුළුවන් ප්‍රෝටීන්, මාළුන්ගෙන් ගන්න පුළුවන්. but best is fish meal. fish meal දෙන්න පුළුවන් නම් තමයි
හොඳද? ඒ කියන්නේ පැකට් එකක් ගත්තම මාළු කෑම පැකට් එකක් ගත්තම බලන්න ඕනේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක මොකක්ද කියලා. මේන් ඉන්ග්‍රීඩියන්ට් එක ෆිෂ් මීල් නම් ඒ කියන්නේ හොඳයි වෙන්නේ. බට් ඒකත් ප්‍රෝටීන් ලෙවල් එක 40 වලට වඩා වැඩි වෙන්න ඕනේ percentage එක. කුයිල් කෙනෙක්ට දෙන්න. ඒකෝර තමයි යාගේ අර වර්ධනය වෙලා හරියට බොඩි ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. මොකද මේකෙන් මාළුවේ මේ පැත්තට ලොකු වෙලා හරියන්නේ නැහැ. මාළුවා මේ පැත්තට තියෙන්න ඕනේ. දැන් තෝසයි ඉවරයි. දැන් ඊසයි ලබලා තියෙන්නේ. බට් යා ගෙන්නනකොට අර මේ සර්ටිෆිකේට් එක කියනවානේ යා 23 centimeters මේ තෝසයි කරා. දැන් මේ සර්ටිෆිකේට් එකේ තියෙන මේ කොහාපු මෙතන ඉන්න මේ මාළුවගේ සර්ටිෆිකේට් එක. මෙයාගේ සයිස් එක ගෙන්නනකොට 23 centimeters තෝසයි කාලේ. ඉතින් සාමාන්‍යයෙන් ඇවරේජ් තෝසයි කෙනෙක් 15 විතර රේන්ජ් එකේ තමයි ඉන්නේ. සෝ ඉතින් මෙයාගේ විශේෂත්වය තියෙන්නේ මෙයා දැන් එක්සෙල් වෙලා තියෙන්නේ හේතුව බ්ලඩ් ලයින් එක තමයි. ඒතකොට දැන් මේ සර්ටිෆිකේට් හැම මේ මාළුවටම ලැබෙනවද? හැම මාළුවටම සර්ටිෆිකේට් නැහැ. ඒ ස්පෙෂල්ම මාළුන්ට විතරයි. ඒ කියන්නේ හොඳ බ්ලඩ් ලයින් එකකින් ආවොත් විතරයි සර්ටිෆිකේට් එක දෙන්නේ. ඒකයි බ්‍රීඩර් ගැරන්ට් කරනවා. එතන 2 stars කියලා දෙන්නේ. ඒ කියන්නේ තරු දෙක. ඒ කියන්නේ ඒ කට්ටිය ජපානයේ ග්‍රේඩ් කරන හැටි. ග්‍රේඩ් කරන්නේ. ජපානයෙන් ගෙනාව කියලා සර්ටිෆිකේට් එකකුත් ලැබෙන්නේ නැහැ. නෑ. ජපානයෙන් ගෙනාව කියලා සර්ටිෆිකේට් එකක් හම්බෙන්නේ නැහැ. එක වැඩේ තියෙන්නේ බ්‍රීඩර් ඒක තායි කියන එකට අර ඩීලර්. ඒ කියන්නේ කොයිටිස් දැන් ලංකාවේ කොයිටිස් එකක් ඒත් එක තියෙන බොන්ඩ් එක කොහොමද? ඒකට එක අපිට හොඳම එක්කෙනා තෝරගෙන ගන්න පුළුවන්. රයිට්. ඒකට අපි දැන් කොහොමද කතා කරේ ඉතින් සාමාන්‍යයෙන් මොකදකින් දැම්මත් තමයි ජපානයේ හොඳම කොහොමද ෆාම් එක. ජපානයේ හොඳම කියලා කියන්නේ කොහකු වයින්මා 3ක්. টপ 3 කියලා කිව්වොත් එහෙම එක ඇවිල්ලා සකායි, දෙක ඇවිල්ලා ඩයිනිචි, තුන ඇවිල්ලා මොමෝටාරෝ. ඒක තමයි ප්‍රධානම. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ඔයනොන් කියලා එකක් තියෙනවා. ඔයගේ ෆාම් තියෙනවා. බට් අර ගණම්ම ෆාම් තුන අර ගණම්ම ෆාම් තුන ඒ කියන්නේ ඒ වලට පොඩ්ඩක් මේ කියන්නේ ඉන්නමත් වැඩි ඉන්නම ඒක මොකද ඒ තුنين තමයි හැම පාරම ග්‍රෑන්ඩ් චැම්පියන් කෙනෙක් ඉපදෙන කට්ටිය හොඳයි. රයිට්. මේ අපි කොහොමද කතා කරන්නේ ඉතින් දැන් මේගොල්ලෝ කොහාපු අනිත් වෙරයිටිස් එක අපි කියමු ටියුබ්ස් වෙන්න පුළුවන් නැත්නම් ටියුබ්ස් වෙන්න පුළුවන්. එහෙම වෙරයිටිස් හැමෝක් එක්ක මෙයා හදන්න පුළුවන් නැත්නම් එහෙම ගැටලු තියෙනවද මොනවාද ප්‍රශ්න? කිසිම ප්‍රශ්න නැහැ. ඕන කොයි කෙනෙක් ඕන වෙරයිටි එකක් ඕන කොයි වෙරයිටි එකක් එකට හදන්න පුළුවන්. හැබැයි අර ඒකත් අර පටන් ගන්නකොට ඕන වෙරයිටි එකක් හදන්න පුළුවන් එකට. බට් ඔයා අර මේක දැනුම වර්ධනය වෙන්න ඔයාට තේරෙනවා මේ වෙරයිටිස් හදන්න බෑ. හේතුව කොම්ප්ලිකේෂන්. ඒ කියන්නේ දැන් මට ඕන නම් මෙයාට දැන් මේ කට්ටියත් එක්ක ශිරෝ උත්සූරිලා හිටියොත් දැන් මෙයා කොම්පිටිෂන් එකක ලූම් කරන්න නම් මට අනිවාර්යෙන් කලර් ෆීඩ් එක දෙන්න ඕනේ. ඒක අර එතකොට ශිරෝ උත්සූරියෙක් එක්ක යන දුන්නොත් රතු පාට එන්න ගන්නවා. අන්න ඒ වගේ කොම්ප්ලිකේෂන් සමහර මාළුන්ගේ පාර වෙනස් වෙන්න පුළුවන්. කළු විසුබී මාළුවේ රතු පාට එන්න දෙයක් නැහැ. බෑ. එන්න බැරි ඉතින් ඒ විදිහට දේවලුත් තියෙනවා. ඉතින් දැන් ඔය සඳහන් කර ග්‍රූමින් කියන්නේ අපේ කැන්සර් සමාල ගන්න පුළුවන් ග්‍රූමින් කියන නමනේ බලන්න කරන්නේ. අතට මේ කොයි එක කොහොමද ග්‍රූමින් සම්බන්ධ වෙන්නේ? කොයිලා සාමාන්‍යයෙන් චැම්පියන්ෂිප් එකක් කොම්පිටිෂන් එකක් කොයි මේ ඇත්තම මේ වැරදීම කියන්නේ කොම්පිටිෂන් කියලා කියන්නේ නැහැ මේ ජපනීස් අය. ඒක කියන්නේ ෂෝ එක කියලා විතරයි. මොකද මේ හොබි එක පොඩ්ඩක් අර හොබි එකක් හැටියට කියන්නේ නැත්නම් එක එක්කෙනාට කම්පීට් කරගන්න ඉඳලා. සෝ ඒකට තමයි ෂෝ එකට රෙඩි කරනකොට තමයි ග්‍රූම් කරන්නේ. ග්‍රූම් කරන්නේ ඉතින් දැන් ෂෝ එකක් තියෙනවා නම් මේ ෂෝ එකේ කැටගරි එක බලලා කැටගරිස් තියෙනවා. එක කැටගරි ගෝසංඛ්‍ය තියෙනවා, නම් ගෝසංඛ්‍ය තියෙනවා. ඒ ගෝසංඛ්‍යයේ සයිස් ක්ලාසස් තියෙනවා. මේ රේන්ජ් එකේ ඉන්න මාළුවෙක් ඉන්නවා නම් බලලා එයා ඒ විදිහට මේන්ටේන් කරන ඒ කියන්නේ මා හරිනම් ඉතින් අඩුම ගානේ අවුරුද්දක්වත් ඕනේ හරියට ග්‍රූම් කරන්න මාළුවව. බට් නැත්නම් ඉතින් බලලා ආපස්සට. ඒ කියන්නේ නිදානක් කොම්පිටිෂන් එක තියෙන්නේ. එදා ඉඳලා ආපස්සට ගණන් කරලා දවස් ගණන් කරලා තමයි පටන් ගන්න ඕනේ ග්‍රූම් කරගෙන. රයිට්. අපි අවසාන වශයෙන් කතා කරමු මේ ගුණ දැන් මේ කොයි ෆිෂ්ලා ඉන්න පොන්ඩ් එකක් එන්න පුළුවන්. කොහොමද ගේන් කරන්න ඕනේ? ෆිල්ටරේෂන් එකට අමතරව සමහර කෙනෙක්ට කියනවා ඉතින් එහෙම නෑ මම මේක ෆුල් බස් ක්ලාස් කරලා අයිත් මොකද දානවා කියලා. ඒක කරන්න හොඳ නැති දෙයක්. ඒකයි අපෝඩ් අයිඩියා එහෙම කරන්න බැහැ. මොකද ඉතින් මාළු ටික ඇත්තටම මොකද ලංකාවේ නෑ
ඇල්කලිනිටි එකයි ක්ලෝරින් amount එකයි වැඩි ටැප් ලයින් වල. so ඒකින්ද ඒම එකපාරට ඔක්කොම අඩු කරලා දැම්මොත් එහෙම පුරුදු නැති එක්කෙනෙක්ට මාළු ටික මැරෙන්න පුළුවන්. so සමහරක් වෙලාවට හැබැයි මගේ අදිනුත් ඒ වගේම කියන්න ඕනේ මිස්ටේක්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම පොන්ඩ් එක 50% එක දාන සාමාන්‍යයෙන් 10% water change daily යන්න ඕනේ. දාලා තියෙන මෝටරේ ලැබෙලා තිබිලා මෝටරේ මම ඔෆ් කරා. but මෝටරේ අර තිබ්බ ප්‍රෙෂර් එකට වතුර ටික ගිහිල්ලා. එතකොට අංගලක් වගේ තමයි අංගල් 3ක් වගේ තමයි වතුර ඉතුරු වෙලා තිබුණේ පොන්ඩ් එකේ. මම යනකොට මම ගිහිල්ලා ඒක දාලා ගියේ. ඊට පස්සේ ඒක කරන්න ඕනේ. ඒක රිකවර් කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක අර පොඩ්ඩක් හරි ස්ලයිඩ් එක්ස්පීරියන්ස් එකක් තිබ්බ එකයි ඒකයි අතන කියනවා ක්ලබ් එකේ කට්ටිය එක දැනුම ෂෙයා කරගෙන ශ්‍රී ලංකා පොයි ක්ලබ් එකේ ඒකින්ද තිබ්බ හින්දා ඒක රිකවර් කරන්නේ කොහොමද කියන එක කරගත්තා. මොකද එකපාරට වතුර දාන්නත් බෑ. ඒ කියන්නේ එකපාරට ටැප් එකෙන් මුළු ටැප් එකම ඇරලා දැම්මොත් අමාරුයි. කරන්න ඕනේ ඒ කියන්නේ through a period of time චුට්ට ඩ්‍රිප් වෙන්න වෝටර් දාන්න ඕනේ. එතකොට තමයි වෝටර් එතකොට එයා ගානට ඇක්ලමටයිස් වෙනවා ඒක. නැත්නම් එකපාරට දැම්මොත් එහෙම ක්ලෝරින් වැඩි මාළු මැරෙනවා. මාළු ටික මැරෙනවා. right ඉතින් මොකද තමයි අද දවසේ අපි කොයි ගැන කතා කරන්නේ කොයි ෆිෂ් කොහාකු බේසිකලි අද කතා කරේ මේ රතු පාටයි සුදු පාටයි තියෙන මාළුව ගැන. ඒක අමතරව මේකට ඇන්ටෝ ඉන්නවා. ඉතින් කොහාකු තමයි අද අපි මේ කොයි සීරීස් එකේ කතා කරපු ඊළඟ එක නම. ඉතින් මේකේ ෂෝවා ඉන්නවා සංකේ ඉන්නවා ඉතින් ගියාම සංසෙත් ගන්න කලු සුදු උත්සුරිමොන ශිරෝ උත්සුරි ඉන්නවා. ඉතින් ඒ විදිහට ගණනාවක් ඉන්නවා. ඉතින් ඔය මාළු හැම එකක් ගැනම අපි එකින් එකට කතා කරන්න සූදානම්. අද ඇසිදී කොහාකට සම්බන්ධන thank you රෝණ අපි thank you වගේම ඉතින් රෂාන් මේ අර කිව්වාගේ මේ වගේ දේවල් කරලා දැනුම ලංකාවට දෙන එකට pet talk and water or review එකටයි ලොකු මේකක්. මොකද awareness කොයි awareness යන එක සෑහෙන භූමි ස්තුතියි ක්ලබ් එකයි මගිනුයි thank you. බොහොම ස්තුතියි රෝණ. ඉතින් අපි අපව අලුත් ප්‍රෝග්‍රෑම් එකකින් හම්බ වෙනකන් අපිට ගිහින් එන්න මේ කොහාකුත් එක්ක කරපු pet talk මේ සුරතුල් pet talk